අයිබෝවන් ඔබේ වෛද්‍යවරයා හමුවන්නට සූදානමින් සිටින්න. වෛද්‍යවරයෙකුගේ සමාජමය බලපෑම සාමාන්‍යයෙන් රෝගයක් සහ ප්‍රතිකාරයක් අතර තිබෙන සහසම්බන්ධතාවයට අනුලෝමව සමානුපාතික වන්නේ නැහැ. ඊට වඩා ගැඹුරු කාර්යයක්. විශේෂයෙන්ම මේ කාලවකවානුව තුළ වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණ සහ උන්ගේ සමාජමය කියවීම රටේ ලෝකයේ සියලු දෙනාටම අතිශයින්ම වැදගත්. මේ තම සංවේදී කාරණාවක්. ඒ නිසා අද ඔබේ වෛද්‍යවරයා හමුවන්නට බලාපොරොත්තු වෙන සිටින ඔබ සමග අප ඍජුවම වෛද්‍යවරුන් හමුවීම පිළිබඳව ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙනවා. නමුත් මේ ප්‍රශ්න කිරීම තෝරාගන්නේද එතුමාම තමයි. අපි සරලවම කිවහොත් ඔබේ දන්ත වෛද්‍යවරයා හමුවන්නේද නොවන්නේද? ඒ පිළිබඳව ඔබ තීරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව එතුමාගේ නිරීක්ෂණ හරහා අද හෝරාවක් තුළ සංවාදය යෙදෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ නිරීක්ෂණශීලී සමාජ ගවේෂක වෛද්‍යවරයා අපි තාම ගෞරවයෙන් ඔබේ වැඩසටහනට පිළිගන්නට බලාපොරොත්තු වෙන එතුමා මහව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දන්ත ශල්‍ය වෛද්‍ය තිවංක සමරකෝන් මහත්මයා. ආයිබෝන් කියලා බොහොම ගෞරවයෙන් ඔබතුමාව පිළිගන්නවා. මේ කාල වකවානුව අපි එක් දෙයකට තමයි වැඩිපුරම සාපේක්ෂව හිතන්නේ. COVID-19 තත්ත්වයට සාපේක්ෂව. එහෙම සිතා බැලීමේදී වෛද්‍ය තිවංක සමරකෝන් මහතාණෙනි, දන්ත ප්‍රතිකාර කියන මාතෘකාව මේ කාලවකවානුව තුළ අප වඩා ගැඹුරින් සාකච්ඡා කළ යුත්තේ ඇයි කියන තැනින් අපි මේ සංවාදය ආරම්භ කරමු. ඔව්, එතන අද අපි පරාසය ඔබතුමිය කිව්වා වගේ බලාපොරොත්තු වෙන්නේ මේ කොවිඩ් වසංගතය ලෝකයෙන් පැතිරලා තියෙන කාලේ කොහොමද අපේ මුඛ සෞඛ්‍යය හොඳට රඳා පවත්වා ගන්න. මුඛ සෞඛ්‍ය පුරුදු මොනවාද අපි සැලකිල්ලෙන් කළ යුතු. ඒ වගේම දන්ත වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණීමේදී ඔබ ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? ඔබ දැනුවත් යුත්තේ කෙසේද? එතකොට අපි හිතලා බැලුවොත් මේ කොරෝනා වෛරස් රෝගයත් දන්ත වෛද්‍ය ප්‍රතිකාරත් අතර විශේෂත්වයක් තියෙනවද කියලා. ඇත්තට මෙතන විශේෂත්වයක් තියෙනවා. මොකද්ද මේ විශේෂත්වය කියලා හිතුවොත් කොරෝනා වෛරසය බෝ වෙන්නේ. අපි හැමෝම දන්න දෙයක් තමයි මේක බිඳිති මගින් බෝවන රෝගයක්. ඒ වගේම දන්ත වෛද්‍ය ප්‍රතිකාර ගැන හිතුවොත් ඔබ දන්නා දන්ත ශල්‍යාගාරයක් තුළ මේ බිඳිති හැදෙන ප්‍රතිකාර ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් අපිට රූපරාමුත් සමග යන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ පැහැදිලි කරන්න තව ටිකක් වැඩිපුර යම් පුද්ගලෙක් කොරෝනා රෝගයේ වැළඳුණු පුද්ගලෙක් කතා කරද්දී ආශ්වාස ප්‍රාශ්වාස කරද්දී විශේෂයෙන්ම කහිනකොට එහෙම නැත්නම් කිව්සුම යනකොට බිඳිති පරිසරයට මුදා හැරෙනවා. මේ මත තියෙනවා නම් වෛරස්, මේක වෛරස් එළියට නිකුත් වෙනවා. ඒ සමහර විට පෘෂ්ඨයක් මත තැම්පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම තව පුද්ගලෙක් ආග්‍රහණය කරන්න පුළුවන්. මේ බිඳිති මගින් තමයි ඇත්තටම වැඩියෙන් දැන්ට අපි කියන වායු ගෝලීනුත් බෝ වෙනවා කියන. නමුත් බිඳිති මගින් බෝ වීම තමයි අපි සුලභව කතා කරන මාතෘකාව. ඉතින් බිඳිති මගින් බෝ වෙනවා නම් මේ අපි දන්ත වෛද්‍ය ප්‍රතිකාර වලදීත් බිඳිති හැදෙන අවස්ථාවක් තියෙනවා. අපිට ඊළඟ රූපරාමුවට යන්න පුළුවන් නම් මෙන්න දන්ත ශල්‍යාගාරයක් තුල අපි හිතුවොත් මේ සිදු කරන ප්‍රතිකාරවලදී අපිට පේන්න ඇති මේ ජල බිඳුතු, කේට බිඳිති පරිසරයට විශේෂයෙන් මේ දන්ත ශල්‍යාගාරය තුල පැතිරෙනවා. ඉතින් මේ අවස්ථාවේ වැඩි ඉඩ කඩක් තියෙනවා රෝගී කෙනෙක්ට මේ පැතිරෙන. රෝගී කෙනෙක් ආවනම් දන්ත ශල්‍යාගාරයක් තුලදී ඇත්තටම ඔබ දන්න දෙයක් තමයි දන්ත ශල්‍යාගාරයක තියෙන ඉඩ ප්‍රමාණය ලොකු ඉඩක් නෙමෙයි, පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේ දත් සුද්ධ කරන අවස්ථාවක් අපි දැක්කේ. දත් සුද්ධ කරන අවස්ථාවකදී වගේම දත් පිරවීමකදී සමහර විට බිඳිති හැදෙන එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම දන්ත ශල්‍යාගාරයක් ගැන අපි සලකා බැලුවා මේක එලිමහනේ තියෙන ස්ථානයක් නෙමෙයි. මේක විශාල ශාලාවකුත් නෙමෙයි, කුඩා ශාලාවක්. නමුත් සංකෘත පද්ධතියක් අපිට. සංකෘත පද්ධතිය. ඉතින් ඉස්සර වගේ නෙමෙයි ඇත්තටම වායු සමීකරණ තියෙනවා. අපි ඒවා යොදන්නේ නැතුව පුළුවන් තරම් එක්සෝස් ෆෑන් එකක් වගේ දාගන්න පුළුවන්. එහෙම දාලා ජනෙල් තියෙන ඒවා ඇරලා පුළුවන් තරම් මේක සංවෘත ගතිය අඩු කරගන්න කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අපි හැමදාම කතා කරන එකක් තමයි මේ කාලේ මුඛාවරණ පැළඳගෙන ඉන්න ඕනේ කියන එක. නමුත් දන්ත වෛද්‍යවරයාට ප්‍රතිකාර කිරීමට පැමිණියාම දන්ත වෛද්‍යවරයාට ඔබව පරීක්ෂා කරන්න වෙන මුඛාවරණ ඉවත් කරලා. එතකොට මේ අපේ තියෙන ආරක්ෂාව නැතු වෙනවා. ඒ වගේම පොඩි ඉඩක දන්ත වෛද්‍යවරයා, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, රෝගියා, සමහර රෝගියා සමග තව පුද්ගලයෙක් වෙනවනේ. මේ පුද්ගලයා මේ සියලු දෙනා සිටිද්දී සමාජ දුරස්ථභාවය පවත්වා ගන්න බෑ. ඉතින් ඒ අවස්ථාවේදී රෝගී කෙනෙක් ආවොත් මම අර කලින් කිව්වා වගේ බිඳිති මගේ මේ විසිරලා තිබ්බොත්
ඊළඟට එන රෝගියෙකුට ඇති වෙන්න පුළුවන්. මෙහිදී අපි හිතුවොත් සියලුම විස බීජ හරණ ක්‍රියා, කියන්නේ ඩිස්ඉන්ෆෙක්ෂන් ක්‍රියා, ස්ටෙරිලයිසේෂන් ක්‍රියා හොඳට කරත් මේක වායුගෝලයේ පැය කිහිපයක් තියෙන්න පුළුවන්. ඊළඟ රෝගියෙකුට පැතිරෙන්න පුළුවන්. හින්දා දන්ත වෛද්‍ය ප්‍රතිකාර සඳහා මේ කාලේ පැමිණීමේදී අපි ප්‍රමුඛතාව දීලා තමයි එන්න අවශ්‍ය වෙන්නේ. අන්න එතන තමයි අපේ ඊළඟ කතා බහේ පළවෙනි මාතෘකාව වෙන්නේ. දැන් ඔබතුමා වෛද්‍යවරයෙක් හැටියට හරි විවෘතව මේ කාරණාව කියනවා. මොකද එක රෝගයකට හෝ රෝගයක් නොවන තමන්ගේ ස්වස්ථතාවය වෙනුවෙන් පැමිණිලා රෝගයක් අරගෙන යන්න අවශ්‍ය නැහැ. ඒ නිසා පැමිණීමටම අත්‍යවශ්‍ය අවස්ථාවන් මොනවාද සහ පැමිණීමට ඊතරම් අවශ්‍ය නොවන හෝ පැමිණීමට අවශ්‍යම නැති අපි මෙහෙම කාරණා තුනකට බෙදුවොත් එහෙම පැමිණීමටම අවශ්‍ය අවස්ථාවේ සිට අත්‍යවශ්‍ය නොවන අවස්ථාව දක්වා අපි කතා කරමු. ඔව් අපි එක කාල ගත්තොත් දැන් මේක කොරෝනා කාලෙත් එක්ක පැමිණීමට අවශ්‍යම කියන එක සමහරට වෙන කාලෙකදී ඒක අවශ්‍යම නොවෙන්න පුළුවන්. ඒතකොට අපි හදා ගන්න ඕනේ මේක ප්‍රමුඛතා ලෑස්තුවක්. හදිසි ප්‍රතිකාර විදිහට අපිට හඳුන්වන්නත් පුළුවන්. ඒතකොට අපි හිතුවොත් කටේන සැරව ගෙඩියක් ඩෙන්ටල් ඇබ්සස් එක මේක තියෙනවා නම් අපි ප්‍රතිකාර සඳහා පැමිණිය යුතුයි. පැමිණියේ නැත්තම් සමහරට මේක තව ටිකක් මේ ආසාදනය වැඩි වෙන්න පුළුවන්. ඒතකොට අපිට සමහර විට ඕරල් ඩ්‍රග්ස් වලින් බෙහෙත් දීලා හොඳ කරන්න බැරි වෙන්න පුළුවන්. ඒතකොට අපිට සමහර විට නේවාසික ප්‍රතිකාර ලබා ගන්න සිදු වෙන මේ රූපරාමු වලට යන්න පුළුවන් නම් මේ වගේ අවස්ථාවල ඔබ අනිවාර්යෙන් පැමිණිය යුතුයි. ඒ වගේම හදිසි අනතුරක් සිදු වෙලා මේ රූපේ තියෙන වගේ දත ගැලවිලා තියෙන අවස්ථාවක් නම් මේ වගේ අවස්ථාවක ඇත්තටම අපිට නැවත මේ දත සවි කරන්න පුළුවන් නම් පැය දෙකක වගේ කාලයක් ඇතුළත ඒක වඩාත් වැදගත් වෙනවා. ඒතකොට දතේ ජීවි බව තියා ගැනීමට ඒක වඩාත් උපකාරී වෙනවා. මම මෙහිදී තව මතක් කිරීමක් කරොත් මේ හදිසි අනතුරු මේ දවස්වල දුවදරුවන් පාසල් නැති හින්දා ගෙදර ඉන්නවා සෙල්ලම් කරනවා වැඩි මේ වගේ දෙයක් වුණොත් අනිවාර්යෙන් පුළුවන් ඉක්මනින් දන්ත වෛද්‍යයෙක් වෙත රෝහලක් වෙත යොමු විය යුතු වෙනවා. මෙහි දැනගත යුතු තව කරුණක් මම මතක් කරන්නම්. මේ වගේ අවස්ථාවක නම් දත ගැලවිච්ච එකක නම් අනිවාර්යෙන් අපි පුළුවන් ඉක්මනට අරන් එන්න ඕනේ. ඒ වගේ දත වැටුනේ සමහර විට මිදුලේ වෙන්න පුළුවන්, ගේ ඇතුලේ වෙන්න පුළුවන්, මේකේ විස බීජ තියෙන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් නම් ගලා යන ජලයෙන් මේකේ පුළුවන් තරම් දතේ මූලය අල්ලන්නේ නැතුව දතේ උඩ කොටසින් අල්ලගෙන ගලා යන ජලයෙන් මේක පිරිසුදු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගේන්න වැඩියෙන් හොඳයි සේලයින් තියෙනවා. හැබැයි අපි ගෙවල් වල ගොඩක් වෙලාවට සේලයින් නැහැ. ඊට පස්සේ අපිට වැඩියෙන් හොඳ දෙයක් තමයි කෙල මත මේක දාගෙන එන්න පුළුවන්. තේරන වයසේ ළමයෙක් නම් අපිට ඔහුගේම කෙල ටිකක් එකතු කරගෙන ඒකේ දාගෙන එන්න පුළුවන්. එහෙම නැත්නම් තේරන ටිකක් අපි කියමු අවුරුදු 7-8 දරුවෙක් නෙමෙයි ටිකක් සමහරට අවුරුදු 15-20 වගේ වැඩිහිටියෙක් ගෙන අපිට පුළුවන් නම් මේ දත ගැලුණාට පස්සේ සොකට් එකටම නැවත දමන්න. දාගෙන එන්න පුළුවන්. ඒක වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම රෝගියෙම හිතන්නේ නැහැ. උන් කියන්නේ නැහැ ආයෙ එකයි කරන්න ඕනේ අතේ තියන් එන්න. අතේ තියන් ආවම මේකේ ජීවි බව නැතිව ගියොත්. ඇත්තටම දත අපේ ශරීරයෙන් ගැලවුණාට පස්සේ අපේ ඇඟ මේක අඳුනගන්නේ මේක අමතර දෙයක් පිටින් එන එකක්. ඒක ෆොරින් බොඩි එකක් විතර. ඒතකොට අපි ඇඟ හදන්නේ මේක අයින් කරන්න. එහෙනම් මේකේ තියෙන සමහර සෛල අපිට ඉතුරු කරගන්න පුළුවන්. ඒවා වර්ධනය මේක නැවත මේ දතේ සජීවී බව කියන ස්නායු සැපීම රුධිර වාහිනී සැපීම එක්ක දතේ ප්‍රශ්න අපිට ගොඩාක් අඩු කරගන්න පුළුවන්. ප්‍රශ්න සමහරට පැමිණියත් අපිට ඒවට ප්‍රතිකාර කරන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් හැකි ඉක්මනින් පැමිණි විශේෂයෙන්ම මුල් පැය දෙක ඇතුළත. එහෙම නැත්නම් අඩුම ගානේ මුල් දවස් ඇතුළත මේක අපි මේ වසංගත තියෙන කාලයක් එන්නේ නැහැ කියන විදියට හිතලා එන්නේ නැතුව ඉන්න හොඳ අවස්ථාවක් නෙමෙයි. ඒ වගේම අපි තව රූපරාමයකට ගියොත් සමහර දත ගැලවිලාම නැතුව ඇති. හදිසි අනතුරක් සින්දා දත වෙනස් වෙලා නම් මේ වගේ වෙලාවක අප හපන්න බෑ. සමහර අපිට ඕන විදිහට ආහාර ගන්න බෑ. ඒ වගේ ප්‍රශ්න එනවා. මේ වගේ වෙලාවට අපි ගෙදර ඉන්න අවශ්‍ය නැහැ. ප්‍රතිකාර සඳහා පැමිණිය යුතුයි. තව අපි හිතුවොත් මුඛ පිළිකා වගේ අවස්ථාවක් නම් රූපරාමයනොත් බලන්න පුළුවන්. හැබැයි අපිට සමහරට රෝගියෙකුට එකපාරම මුඛ පිළිකාවක් කියන්නේ මොකක්ද කියලා මේක ඇත්තටම පිළිකාවක් දෙන්න ඕනද කියන එක තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතුවොත් අපේ මුහුණේ තියෙන යාබද ලිම් නොඩ්ස් එහෙම ඉදිමිලා තියෙනවා නම් වසා ගැටේ ඉදිමුවක් තියෙනවා නම් ඒ කියන්නේ තුවාලේ වේදනාකාරී නම් තුවාලයක් ආසන්නේ දත් කිහිපයක් එකපාර හෙලවෙන්න අරන් නම් එහෙම නැත්නම් තුවාලේ එන්න විශාල වෙනවා නම් එහෙම නැත්නම් විශාල වර්ධනයක් දකින්න ලැබෙන මේ වගේ වෙලාවකත් අපි ප්‍රතිකාරයට නොපෙන පැමිණෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි හිතුව දතක් රිදෙනවා නම් ලොකු වේදනාවක් තියෙනවා නම් අපිට මේක සඳහා ගැලවීම හෝ එහෙම නැත්නම් අපිට ඊට වඩා විශේෂ ස්නායු පිරුමක් වගේ දන්ත මූල පිරුමක් වගේ කර ගැනීමට අවශ්‍ය දන්ත වෛද්‍යවරයාට ඒක තීරණය කරන්න පුළුවන්. වේදනාවෙන් ඉන්නවා නම් ගෙදරටලා ඉන්න එක සුදුසු වෙන්නේ නැහැ. මම දුර්ගන්ධය සමහරලාට අපි එන්න පුළුවන්.
ඒ අවස්ථාවවලුත් අනිවාර්යෙන් වෛද්‍යවරයෙකු හමුවන්නට යන්න ඕනේ කියන එක තමයි ඔබතුමාලගේ නිර්දේශය. ඇත්තටම හමුවන්නට යන්න ඕනේ. හැබැයි තව මට මේකෙදි ඔබතුමා අහපු නැති ප්‍රශ්නයකටත් උත්තර දුන්නොත් හමුවන්නට එන්න ඕනේ කොහොමද කියලා. අනිවාර්යෙන් ඊට පස්සේ අපි ඒක විමසන්නේ. මොකද මේ කාලේ තියෙන ප්‍රශ්නය තමයි දන්ත වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙද්දී ගොඩක් වෙලාවට අපි තනියම යන පුරුද්දක් නෙමෙයි අපේ තියෙන අම්මලා තාත්තලා අපි එද්දී සමහරට තව පුද්ගලයෙක් සමහරට එක රෝගියෙක් බලන්නේ පවුලම පැමිණෙනවා. මේ කාලේදී ඒක සුදුසු දෙයක් නෙමෙයි. අපිට එන්න පුළුවන් නම් හැමතිස්සෙම අපි එන්න ඕනේ පුද්ගලික ප්‍රවාහන සේවකයෙක් අපිට එන්න පුළුවන් එක වඩාත් හොඳයි. අපිට පොදු ප්‍රවාහන සේවකයෙක් ඉනවා නම් සමාජ දුරස්ථභාවය, මුඛ ආවරණ පැළඳවීම මේ වගේ ඔබෙන් විය යුතු මේක කොරෝනා ආසාදනයේ පැතිරීම වළක්වීමේ ඔබේ තියෙන සමාජ යුතුයකම වගකීම ඉටු කරමින් තමයි මෙතෙන්න පැමිණිය යුත්තේ. පුළුවන් හැම විටම තනියම එන්න පුළුවන් නම් වැඩියෙන් හොඳයි තනියම එන එක. හැබැයි අපි ඉතින් පොඩි ළමෙක් වගේ එක්ක අපිට තනියම එන්න බෑ. එතකොට පුළුවන් නම් එක පුද්ගලයෙක් පමණක්. ඒ පුද්ගලයාත් අත් හොදලා මුඛ ආවරණ පැළඳගෙන අපි කියන පිළිවෙලටම පැමිණිය යුතුයි. ඒක තමයි මෙහිදී විශේෂයෙන් වැදගත් වෙන්නේ. ඒ වගේම තව පුද්ගලයෙක් සමග පැමිණෙනවා නම් අපිට පුළුවන් ඇත්තම දන්ත සල්යාගාර තුලට ඇතුල් වෙන්න රෝගියාට පමණක් කියලා. අනිත් පුද්ගලයාට එළියට වෙලා ඉන්න පුළුවන්. මේ වගේ ක්‍රියාමාර්ග වලින් කොරෝනා පැතිරෙන්න තියෙන ඉඩකඩ ඔබට සහ ඔබ නිසා වෛද්‍යවරයාට එහෙම නැත්නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එතනින් ගියාම මේ ඔක්කොම ඉන්නේ සමාජයේ. මේ ඔක්කොම අපේ සමාජයේ පුද්ගලයෝ ටික. ඉතින් මේක සමාජයට පැතිරෙන එක වළක්වා ගැනීම සඳහා ඔබ අනුගත විය යුතුයි. හැබැයි ප්‍රතිකාර සඳහා පැමිණීම ඔබේ කාර්යයක්. ඒ සඳහා කියන්නේ ඔබ ප්‍රමුඛතාවක් දිය යුතුයි. සහ ඔබ එනවනම් ප්‍රමුඛතාවන පැමිණෙනවනම් ඔබ ඒ ගැන වඩා සැලකිලිමත් විය යුතුයි. පුළුවන් තරම් ප්‍රවේශම් වෙලා ආරක්ෂක විධි උපයෝග කරගෙන තමයි ඔබ පැමිණිය යුත්තේ. පැමිණීම අත්‍යවශ්‍ය වන අවස්ථාවන් පිළිබඳ උදාහරණ කිහිපයක් තමයි එතුමා පැහැදිලි කරමින් හිටියේ. හැබැයි පැමිණිය යුත්තේ මේ කාලවකවානුව තුළ ඔබ විසින් අනුගමනය කළ යුතු සියලුම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් වලට අනුකූලව කියලාත් එතුමා අවධාරණය කරනවා. අපි කතා කළ මෙහි අන්ත දෙකක් තිබෙනවා. පැමිණීම අත්‍යවශ්‍යයි. ඔබතුමාලා නිර්දේශ කරන ක්‍රමවේදයන් සහ අවස්ථාවන් සහ අත්‍යවශ්‍ය නොවේයයි මේ කාලයට සාපේක්ෂව සිතන අවස්ථාවන් අප උදාහරණ කිහිපයක් ඒ පිළිබඳවත් කතා කරමු. අපි හිතුවොත් මේ අපි දත් අපි විශේෂයෙන්ම කතා කරා අවශ්‍ය නැත්තේ මොනවාද කියලා හිතුවොත් රූපලාවන්‍ය විදිහට අපි හිතුවොත් දත් ටිකක් පුරවන්න ඕන. අපේ දත් දෙක අතර ඉඩ තියෙනවා. මේ ඉඩ අපට වහලා අපට ලස්සන කරගන්න ඕනේ. එහෙම නැත්නම් දතේ පාට වෙනස්. අපිට මේකේ පැහැ සකසා ගන්න ඕනේ. එනතන් දත්වල වර්ණය වෙනස් වෙලා අපිට දත් සුද්ධ කිරීමක් සිදු කරන්න ඕනේ. මේ වගේ අවස්ථා අපිට හදිසි ප්‍රතිකාර නෙමෙයි. මේක අපිට ටිකක් මේ අවස්ථාවේ කල් දැමීම යෝග්‍ය වෙනවා. මොකද මේවට පැමිණීමෙනුත් ඇත්තටම අපි කිව්වා වගේ දන්ත සල්යාගාරය තුළ දත් පිරවීම සුද්ධ කිරීම වගේ ක්‍රියාවලදී මම කලින් කියපු බිඳිති හැදෙන එක. ඒ කියන්නේ දත් සුද්ධ කරනවා නම් අපි ස්කේල් එකකින් ස්කේලින් කරද්දී අල්ට්‍රාසොනික ස්කේල් එකකින් බිඳිති හැදීමක් සිදු වෙනවා. ඒ වගේම දත් පුරවන ඔබ දැක ඇති ඒකෙදි පාවිච්චි කරන ඉස්සර රූපරාමුලෙත් දැක්කා මේ එයා රොට එක කියන එක මේක ඩ්‍රිල් එකක් වගේ. එතකොට බිඳිති ඇති වෙන ක්‍රම තිබෙනවා. අපිට කළ යුතුම දේවල් තිබෙනවානේ ඔබතුමා කිව්වා වගේ. මේ කළ යුතුම දේ කෙටි විරාමය ලබා ගන්න එක. විරාමෙන් පස්සේ නැවත වතාවක් අද අපි මේ සජීවී හමුව තුළ අප කතා කරන්නේ ඔබේ දන්ත වෛද්‍යවරයා හමුවීම සම්බන්ධයෙන්. හමුවීම හෝ නොවීම සම්බන්ධයෙන් ඔබට තීරණ ගන්නට එතුමන්ගේ ප්‍රායෝගික අත්දැකීම් තුළ ඔබව දැනුවත් කරන්නේ මහව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දන්ත ශල්‍ය වෛද්‍ය තිවංක සමරකෝන් මහත්මයා. වෛද්‍යතුමනි ඔබතුමා පැහැදිලි කරමින් හිටිය අර අත්‍යවශ්‍යම නොවේ යයි හඳුනාගත්ත කාරණා කීපයක්. නමුත් සමහරට ඔවුන්ගේ පැත්තෙන් හිතන්න පුළුවන් නෑ නෑ මේක තමයි හොඳම කාලේ මේ වැඩේ කරගන්න කියලා. විශේෂයෙන්ම විකලාංග වගේ තත්ත්වයන් වල ලස්සනට මුණ හදාගන්න දත් ටික හදාගන්න දෙයියනේ තව කාලේ තියෙනවා එතුමා කියන්නේ. මේ කාලේ පරිස්සමෙන් ඉන්න. ඒ වගේම මේ විදුරු මස් වල රෝග, දත් පිරවීම, ඒ වගේම කිසිම රෝගයක් නැතත් වෛද්‍යවරයා හමුවීමේ චක්‍රයක් තිබෙනවා ඇතම් රෝගීන් තුල. මාස 6කට පාරක් අවුරුද්දකට පාරක් ඔබතුමාලව බලන්නත් එනවා. ඒවත් අත්‍යවශ්‍යම නොවේ කියලා අපිට සලකන්න පුළුවන්. මේ කාලේ අත්‍යවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය. රූටින් චෙක්අප්ස් වලට එන එක අත්‍යවශ්‍ය නැහැ. එහෙම අපි හිතමු. එහෙම නොවන්නට නම් ඔබ මොනවද කරන්න ඕනේ කියලා මෙතුමා තම මද වේලාවකින් අපිට කියයි. හැබැයි අර අපි මුලින් කියපු තත්ත්වයන් වලට යම් කෙනෙකු මුහුණ දුන්නොත් දතක් ඉවත් කරන්න සරලවම කිව්වොත් දතක් ගලවන්න වුණොත් ඊට පස්සේ මොකද වෙන්නේ?
ඔව් අපි මේ දතක් ගලවනවා කියන එක තමයි දන්ත සල්ලකාරයක අපි හැමෝම දන්න දේ බහුලවම සිදුවන දේ. දත් ගලවන එක ගැන කතා කරාම මේකේ තියෙන විශේෂත්වය තමයි අපි උපදෙස් මාලාවක් දෙනවා. දතක් ගැලවුවට පස්සේ මේ රෝගියාට නැවත සැරයක් දන්ත සල්ලකාරට පැමිණෙන්න සිදු වෙනවා. එය අනවශ්‍ය පැමිණීම. මේ කාලේදී සංකූලතා ඇති වෙලා එන්න වෙනවා නම් ඒක වළක්වා ගැනීමට අපි දන්ත වෛද්‍යවරයා සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දෙන උපදෙස් හොඳට සැලකිල්ල දක්වන්න ඕනේ. මේක වැඩියෙන් අපි අතින් වෙන වැරද්දක් නිසා මිනිස්සු ගොඩක් අමතක කරන කරුණක් හින්දා මම ඒක වැඩි වෙලාවක් අරන් විස්තර කරලා දෙන්නම්. ඇත්තටම දතක් ගලවන්න ඉස්සෙල්ලා දතක් ගලවන්න එනවා නම් ඔබ මුඛ සෞඛ්‍ය හොඳ දත් මැදලා පිරිසුදු වෙලා එන එක ප්‍රථමයෙන්ම වැදගත්. එතකොට දත ගැලවුවට පස්සේ ආසාදනයකින් තොරව සුව වීමට මේ ඉවහල් වෙනවා. නැත්නම් එතන විස බීජ තිබ්බනම් මෙම තුවාලේ ආසාදනයෙන් ලක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා වැඩියෙන් වැදගත් වෙනවා පිරිසුදුව මුඛයේ තියාගෙන පැමිණීම. අපි දතක් ගැලවෙද්දී දෙන ගැලවීමේදී ගලවන්න ඉස්සලා දෙන තියෙන උපදෙස් ටිකක් තියෙනවා. අපි මුලින්ම කරන්නේ නිර්වින්දනය වෙන්න බේත් ටික විදින එක. විද්‍යාවට පස්සේ සුළු වෙලාවක් මේ රෝගියා දන්ත වෛද්‍ය පුටුවේ ඉඳන් ඉන්න වෙනවා. ඉතින් මේ කාලෙත් අපිට මේ කාලය ගැන හිතුවොත් වෙනදනම් මුඛාවරණ නැතුව එන්නේ අපි බේත් විදින්න ඒ මුඛාවරණය ඉවත් කරාට පස්සේ අපි හිරි වැටෙනකන් අපිට ඉන්න වෙන කාල සීමාව අපිට නැවත මුඛාවරණය පැළඳගෙන ඉන්න පුළුවන්. එතකොට අපිට වෛරසයක් බෝ වෙන්න තියෙන ඉඩකඩ ප්‍රස්තාව අඩු වෙනවා. නැවත අපි ප්‍රතිකාර කරනකන් සමහරට අපි හපලා බලනවා හිරි වැටලාද කියලා. මේ සුදුසු නෑ. එතකොට තව අමතර තුවාලයක් එන්න පුළුවන්. ඒ වගේ දත ගැලවුවට පස්සේ අපි කියන ප්‍රතිකාර සැලකිය යුතු උපදෙස් මාලාවක් තියෙනවා. දතක් ගැලවුවට පස්සේ අපි කියනවා ඒ පැය 24ක් විතර යනකම් කෙල ගහන්න කට හොදන්න එපා කියලා. දැන් අතන මේ කෙල ගහන්න කට හොදන්න එපා කියන්නේ ඇයි? දැන් දත ගැලවුවාම මෙතන තියෙන සාමාන්‍ය තුවාලයක්. දැන් අපි දන්න අතේ කකුලේ තුවාලයක් આવුත් අපි මේකට බේත් දාලා ඒ උඩින් පුළුන් කෑල්ලක් තියලා තව ඒ උඩින් ගෝස් එකක් තියලා ප්ලාස්ටර් එකක් අපි හොඳට ආරක්ෂා කරගන්න. ඒක දිහා බලන්නත් පුළුවන් පේන්නේ. කටේ අපි බැලුවොත් එහෙම ඇත්තටම අපි පුළුන් කෑල්ලක් විතරයි තියෙන්නේ. එතකොට කොහොමද මේ වගේ ලොකු තුවාලයක් හොඳ වෙන්නේ කියලා අපිට නැත්තනම මුඛ කුහරය තුල තියෙන රුධිර සැපයම හුඟක් හොඳයි. එතකොට ඒ රුධිර සැපයම නිසා අවශ්‍ය පෝෂණය ඇවිල්ලා මේ තුවාලේ හොඳ කර දෙනවා ඉක්මනට. ඉතින් මේ පෝෂණය ලබා දෙන්නේ අර දත ගලවපු තැන මේක සොකට් එක වගේ ගලවපු තැන කෑම එතන රැඳෙන ලේ කැටිය මගින් තමයි අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේ. මේ ලේ කැටිය ඉවත් වුණොත් ඒ අවශ්‍ය පෝෂණය හොඳ වීමට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැහැ. එතකොට මේක ආසාදනයට ලක් වෙන්න පුළුවන්. තුවාලේ හොඳ වීමට යන කාලය වැඩි වෙන්න පුළුවන්. ඔබට වේදනාවක් එන්න පුළුවන්. එතකොට නැවත පැමිණීමක් කරන්න සිදු වෙනවා. මේ කාලය එක්ක බැලුවොත් කොයි කාලයටත් ඒක අපරාධයක්. ඒ වුණාට මේ කාලේ ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඒ ලේ කැටිය පරිස්සම් කරගෙන එහෙනම් පළවෙනි පැය 24 තුල තදි කට සෝදන්න. කෙල ගහන්න හොඳ නැහැ. ඒ වගේම දතක් ගැලුවට පස්සේ තියෙන පුළුන් කෑල්ල අපි සමහරට සෛලකාරයෙන් එළියට යද්දි පුළුන් කෑල්ල ඉවත් කරනවා. මේ පැයක් අපි තදින් විකාගෙන තියෙන්න ඕනේ. ඒ වගේම සමහරවිට නිදන්ගත රෝග තියෙනවා නම් අපි සමහරවිට අපේ අම්මලා තාත්තලා ටිකක් මැලි වෙනවා මේක දන්ත වෛද්‍යවරයාට කියන්න. කිව්වහම සමහරට අපේ දත ගලවන්නේ නැති වෙයි වගේ හිතෙනවා. හැබැයි එහෙම නැතුව අපි උදාහරණයක් විදිහට හිතුවොත් හෘදේ සීනි වැඩි පුද්ගලයෙක් දියවැඩියා රෝගියෙක් පැමිණියොත් අපි ලෙඩක් නැහැ කියලා හිතන් වෛද්‍යවරයාට කියපු නැති අවස්ථාවක සාමාන්‍ය විදිහට දත ගලවලා වෛද්‍යවරයා තීරණය කරනවා මේකට ප්‍රතිජීවක අවශ්‍ය නැහැ සාමාන්‍ය සරල දෙයක් කියලා. නමුත් ගෙදර ගියාට පස්සේ මේ අනිත් සාමාන්‍ය පුද්ගලයෙකුට සාපේක්ෂව මොහුගේ තුවාල හොඳ වීමේ කාලය වැඩි වෙන්න පුළුවන්. ඒකට ආසාදනයකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ආසාදනයට ලක් වුණාට පස්සේ නැවත එන්න වෙනවා. මේ මුලින්ම කිව්වනම් වෛද්‍යවරයාට මේ වගේ අවශ්‍ය දේ කරනවා ඇතර. තියෙනවා නම් අවශ්‍ය ප්‍රතිජීවක දෙන්න ඕන ප්‍රමාණය මොකද්ද? ඒ ඩෝස් එක වැඩි කරන්න ඕනද? එහෙම නැත්නම් වැඩියෙන් ක්‍රියාකාරී ප්‍රතිජීවකයක් දෙන්න ඕනද? මේ වගේ වෛද්‍යවරයා තීරණය කරලා මේක කරන්න පුළුවන්. ඒ වගේම අපි මේ දත් ගැලවීම ගැන මම ගොඩක් කතා කරන්නේ බහුලම වෙන ප්‍රතිකාර ක්‍රමය තමයි දන්ත සල්ලෑගාරය තුළ මේක. ඒ වගේම දත් ගැලවුවට පස්සේ දන්ත සෛල ප්‍රතිකාරයක් කරාට පස්සේ ගොඩක් අය ආපහු වෙන වෛද්‍යවරයා හම්බෙන්න දතේ කෑල්ලක් ඉතුරු වෙලා කියලා. ඉතින් අපිට සමීප රූපයක සමග කතා කරන්න පුළුවන් නම් මේ දතක් හැම විටම තියෙන්නේ හකු ඇටය තුල අස්තිය තුල තියෙන මේ කුහරයක් තුල සොකට් එක තමයි මේක රඳා පවතින. අපි මේ අස්තිය නිකන් මේක සැලකුවොත් මේකේ පළවෙනි චාරක දත ගලවලා දෙවෙනි චාරක දත තියෙනවා. තුන්වෙනි චාරක දතක් නැහැ. හොඳට අපිට බලන්න පුළුවන් මේ
පළවෙනි චාරක දත ගලවපුවතට මෙතන සිදුරු දෙකක් තියෙනවා. ඒ කියන්නේ යට චාරක දතක සාමාන්‍ය මුල් දෙකක් තියෙනවා. ඉතින් මේ මුල් දෙක එක දත ගැලවුවට පස්සේ ඔබ ගෙදර ගිහිල්ලා දිව දාලා ඇඟිල්ල දාලා බැලුවොත් ඔබට අස්තිය තියෙනවා. අස්තිය තියෙනවා. ඉතින් හයිය දෙයක් දැනෙනවා නම් දිවට හරි අතට හරි අපි හිතන්නේ දතේ කෑල්ලක් ඉතුරු වෙලා කියලා. මෙය ගොඩක් වෙලා අපි වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගත්තාම ඉතාමත් කලාතුරකින් කෑල්ලක් ඉතුරු වෙන අවස්ථා තියෙන්න පුළුවන්. සමහරට වෛද්‍යවරයා බොහෝ දැනුවත් කරලාම යවන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෑලි තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. ඉතින් දිව දාලා ඇඟිල්ල දාලා බලන එකෙන් තුවාලේ ආසාදනය වෙන්නත් පුළුවන්. තව පෑරෙන්න පුළුවන්. ලේ කැටි අතරින් ඉවත් වෙන්න පුළුවන්. ඉතින් ඔබට හානි සිදු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් දතක් ගැලවුවට පස්සේ මේ ඝනව දැනෙන එක සාමාන්‍ය තත්ත්වයක්. ඒ ගැන බිය යුතු නෑ. ඒ වගේ අපි දත් ගැලවන්න අපි වේදනාවක් තියෙන වෙලාවක එන්න කිව්වට අපි හිතමු දත් කෑල්ලක් කටේ තියෙන රිදෙන්නේ නැති. අපි කියන asymptomatic root එකක් න. මේ අවස්ථාවේ ගෙදර ඉන්න ඔබ කිව්වා වගේ වැඩ නැහැ. මේ ඔක්කොම ගෙදර ඉන්න මේ වෙලාවේ ගිහින් ගලවා ගත්තාම මට දවස් අධ්‍යයක් ගෙදර ඉන්නත් පුළුවන් පහසුයි කියලා. මේ අවස්ථාවේ ඒ සඳහා පැමිණිය යුතු කාලේ නෙමෙයි. අපි කලින් කියන්නම් දත් කෑල්ලක් තියෙනවා මේක තියන් ඉද්දි මෙතන කැම රැඳෙන්න පුළුවන්. එතන ආසාදනය වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කියන්න. හැබැයි මේ කාලේ අපි හොඳ මුඛ සෞඛ්‍ය පුරුදු. මුඛ සෞඛ්‍ය පුරුදු අපි විශේෂයෙන්ම දත් ගැන සැලකුවොත් දත් මදින එක. අපි දත් මදින එක හොඳින් කරලා ඒක පිරිසුදු තියාගන්න පුළුවන්. අත්‍යවශ්‍යම කාරණාව ඒක තමයි වෛද්‍යවරයෙකු ළඟට පැමිණෙන්නට තිබෙන හේතු ඔබට හැකි පමණින් අවම කරගන්නට පුළුවන් නම් ඒ විදිය පුරුදු ඔබ අනුගමනය කරනවා නම් එතුමා පැහැදිලි කරන ආකාරයෙන් මේ කාලවකවානුව තුළ ඔබ වඩා සුරක්ෂිතයි කියලා අපිට හිතෙනවා. අපිට එහෙම කියන්නටත් පුළුවන්. දැන් ඔබතුමා මේ දත් මදින්න දත් මැදීම කියන බොහොම සරලයි කියලා අපි හිතන කාරණාව මම හිතන්නේ වැඩිපුරම අපි වරද්ද ගන්න තැන එතනදෝ කියලාත් අපිට හිතෙනවා. අපි හිතනවා අපිට දත් බුරුසුවක් තියෙනවා. හොඳ වර්ගයක දන්තාලේප තියෙනවා. හරි දැන් අපි දත් මදිනවා උදේටයි රාටයි. හැබැයි ඒක හරිම මැදීම දෝ කියලා තවමත් අපිට ප්‍රශ්න තියෙනවා. මම හිතන්නේ ඔබතුමාට අපිට වැඩි ප්‍රශ්න ඇති කියලා. ඔව් දත් මදින ගැන කතා කරන එකත් ඇත්තටම අපි ප්‍රධාන වශයෙන් අපි මේ කාලේ මුඛ සෞඛ්‍ය පවත්වා ගන්න කෙසේද කියන එක. ඇත්තට රෝග තත්ත්ව එන්නේ නැත්නම් අපිට දන්ත වෛද්‍යවරයෙක් ළඟට යන්න වෙන්නේ නැහැ. එහෙනම් මේ කාලේ වෙනදටත් වඩා අපි වැඩිපුර මුඛ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් දත් ගැන කතා කරොත් දත් ආරක්ෂා කරන්න දෙන පළවෙනිම දේ දත් මදින එක. මේක අපි කී සැරයක් කරන්න ඕනේද? දැන් සමහර වෙලාවට අපි වෙනදා නම් පාසල් යද්දී උදේ දත් මැදලා යනවා. මේ දවස්වල දරුවෝ ගෙදර ඉඳි සමහරට අර දෙමව්පියෝ දත් මද්දලා පාසල් ඇඳුම් අඳලා කඩිමුඩිය මේ කරන දේ නැති හින්දා සමහරට දරුවන්ට මේක මගේ හැරෙන්න පුළුවන්. එහෙම බෑ. මේ කාලේ අපි හැමෝම දත් මැදිය යුතුයි. අනිවාර්යෙන් දවසට දෙසරයක් මැදීම තමයි අපි අනුමත කරන්නේ. උදේට සහ රැට. මේ දත් මදින්න පටන් ගන්න ඕනේ කොයි කාලෙද හිතුවොත්. ඇත්තටම පොඩි දරුවෙක්ගේ දතක් පළවෙනිට ආපු දවසේ ඉඳන් සමහරට මාස 8-9 වෙන්න පුළුවන්. ඒතර දරුවාට බෑ. හැබැයි වැඩිහිටියෙකුට පුළුවන් අවුරුදු 3ක් 4ක් වෙනකන් දත් මද්දන්න. ඊට පස්සේ අවුරුදු 3න් 4න් පස්සේ තනියම මදින්නත් දෙන්න පුළුවන්. ඒ වගේම අවුරුදු 10ක් විතර වෙනකන් වැඩිහිටියෙක්ගේ උදව් ලබා දීමත් වැදගත්. දත් මදින එක ගැන අපි කතා කරොත් අපිට දත් මදිද්දී ඇත්තටම අපි චාරක දතක් ගැන හිතුවොත් අපිට මදින්න පුළුවන් පැති තුනක් තියෙනවා. එළිය පැත්ත, ඇතුල් පැත්ත, මේ හැපෙන පැත්ත. ඒතර අපි ඉදිරිපස කෘන්තක සහ රදනක දත් ගැන සැලකුවොත් අපිට ඉදිරිපස, ඇතුල්පස මදින්න පුළුවන්. ඒ වගේම අපිට මදින්න බැරි වෙන පෘෂ්ඨයක් තියෙනවා. මේ දත් දෙක අතර ඉඩ. ඉතින් අපි කොහොමද මේ දත් දෙක අතර ඉඩ මදින්නේ? ඇත්තටම දත් දෙක අතර කැම රැඳීම අපට රෝගීන් ඇවිල්ලා කියන දෙයක් තමයි විශේෂයෙන්ම කෙඳි සහිත ආහාර ගත්තාම මේක රැඳෙනවා. මේක රැඳුනට පස්සේ විදුරු මහා ආසාදනය එන්න පුළුවන්. මෙතන කැම රැඳිලා තියෙන හින්දා බැක්ටීරියා ක්‍රියාකාරීත්වයෙන් හින්දා ඇසිඩ් හැදිලා දත දිරා යෑමටපත් වෙන්න පුළුවන්. හැබැයි අපිට මේක මදින්නත් බෑ. බුරුසුවක් අපිට මේ එකට තදට තියෙන දත් දෙකක් අතරින් දාන්න බෑ. එතකොට මේ සඳහා අපි පාවිච්චි කරනවා ඩෙන්ටල් ෆ්ලොස් කියන එක. මේක ඩෙන්ටල් ෆ්ලොස් එකක් කියන එක නූලක් වගේ මේක වැක්ස් තැවරු පාමසි වලින් අපිට ගන්න පුළුවන්. එකක් ගත්තොත් අපිට මේක සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. සමහරට මාස ගණනාව මාස 6-7ක් පාවිච්චි කරන්න පුළුවන්. මේක එක ප්‍රමාණයෙන් තියෙනවා. ඉතින් මේන් අපිට පුළුවන් ඇත්තටම දත් දෙක අතර ඉඩ අපි බැලුවොත් කොහොමද මදින්නේ කියලා. අපි කලින් පෙන්නපු විදිහට දතක ඉදිරිපස ඇතුල් පැත්ත හැපෙන පෘෂ්ඨ මදින හැටි කිව්වා. හරි. අපිට ඔය ක්‍රමය කියා දෙන්න පුළුවන්ද මේ විරාමයෙන් පස්සේ වෛද්‍යතුමනි? අපි කතා කරමු. ඊළඟින් අපිත් එක්ක රැඳිලා මේ ක්‍රමය ඔබ දැනගන්නේ මේ විරාමයෙන්.
අද ඔබේ දන්ත වෛද්‍යවරයා ඔබව හමු වන බව ඔබ දන්නවා. අද හොරායකට ආසන්න කාලයක් අපි මේ ගැන කතා කළා. මහව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දන්ත ශල්‍ය වෛද්‍ය තිවංක සමරකෝන් මහත්මයා ඊටම ප්‍රායෝගික කාරණා ඔබට පැහැදිලි කරමින් ඉන්නේ. මේ කාලවකවානුවේ දසන් දක්වා hina වෙන්නට කැමති ඔබේ දත්ත ආරක්ෂා කරගන්නට ඔබේ වගකීම කෙසේ කළ යුතුද කියන තැන තුමා අපිත් එක්ක රැඳී සිටින්නේ. අපි දැන් විරාමයට පෙර කතා කරා දත් මදින එක බුරුස්සෙන් අපි කොහොමද මැදිය යුත්තේ කියලා. ඒ වගේම අපි කතා කරා මේ ප්ලොස් එකක් කියන එක නූලකින් වගේ මදින්නේ කොහොමද කියන එක. දත් අතර සීනියට දත් අතරට අපිට මේක දාන්න පුළුවන්. දත් අතර අපිට මේකෙන් පිරිසුදු කරගන්න පුළුවන්. ඒ වගේම දත් අතර මේක දාන්න පුළුවන් ප්‍රමාණයටත් වඩා ඉඩ වැඩි වෙලාවක් නම් කෑම නිතර රැඳෙනවා. අපිට තියෙන මේක දත් අතර මදින චූටි බුරුස්සුව. ගොඩක් වෙලාවට අපිට මේක සුලභව අපි හුරු වෙලා නැහැ. අපි කියන ඉන්ටර්ඩෙන්ටල් බ්‍රෂ් එක කියලා. මේකේ සමීප රූපයක් ගන්න පුළුවන් මේ වගේ චූටි. මේක ඇත්තටම විශේෂයෙන් බැලුවොත් අපිට මතක නම් තියෙනවා පුංචි කෙන්දක් තියෙනවා. පොඩි අයගේ කිරි බෝතල් හොදන බුරුස්සුවක තියෙන කෙඳි වගේ චූටි කම්බියක් එක කෙඳි කීපයක් තියෙන මේ දත් අතර පිරිසුදු කිරීමට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේ කාලේදී අපි දත් මදින එක තමයි අපි විශේෂයෙන් කතා කරේ ආරක්ෂා කර ගැනීමට. ඒ වගේම පැන් රස ආහාර ගන්න එක අපි අඩු කරන්න ඕනේ. අනික ගෙදර හැමතිස්සෙම ඉන්න මේ කාලේ නිතර අපි ආහාර ගත්තොත් බැක්ටීරියා ක්‍රියාකාරීත්වයට වැඩි ඉඩකඩක් හම්බ වෙනවා. ඇසිඩ් හැදෙන එක වැඩි වෙන්න පුළුවන්. අපි දින හැමතිස්සෙම දත් මදින්නේ මේ කෑම මේ රැඳිලා තියෙන වෙලාව වැඩි වෙනවා. ඉතින් දත් නරක් වෙන්න එක ඉවහල් වෙනවා. හින්දා නිතර කන එක එච්චරම හොඳ පුරුද්දක් නෙමෙයි. හැබැයි පොඩි අය අපි හැමතිස්සෙම කනවා නම් අපිට අඩු ගානේ කෑවට පස්සේ කට හොදන්න පුළුවන් නම් ඒ වගේ දෙයකින් හරි අපිට මේක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම පැන් රස කන එක පුළුවන් තරම් දෙමව්පියක ප්‍රධාන ආහාර වේලකට පස්සේ කනවා වගේ මේකෙදි වෙන හානිය අඩු වෙනවා. හින්දා ඒ හැමතිස්සෙම කන්න නැතුව අපිට පුළුවන් නම් ඒක ප්‍රධාන ආහාරත් එක්ක ගන්න ඒක වඩාත් වැදගත්. ඒ වගේම පැන් රස වෙනුවට ළමයිට අපිට පුරුදු කරන්න පුළුවන් නම් පළතුරු වර්ග. මේ වෙන හානිය අඩු වෙන. ඒ වගේම අවශ්‍ය ශරීරයට අවශ්‍ය සියලු පෝෂණයත් ඒකෙන් පැන් රසට වඩා පළතුරු කෑමෙන් ලැබෙනවා. ඉතින් ඒක වගේ ඒක ආර්ථික වශයෙන් මම හිතන්නේ පළතුරු ගන්න එක සමහර විට අපිට ගමේ ගොඩේ මේ දවස්වල හොයාගන්න පුළුවන් පළතුරු ගන්න පුළුවන් නම් වියදම අර පැන් රස ගන්නවට වඩා අඩු වෙන්න පුළුවන්. ඉතින් පැන් රස කෑම අඩු කරන එක පළතුරු ඒ වෙනුවට යොදා ගන්න එක දත් මදින එක මේ කරුණු ගැන වඩා සැලකිලිමත් වීම දත් ආරක්ෂා කර ගැනීමට වැදගත් වෙනවා මේ කාලේ. දැන් ඔබතුමා කියපු කාරණාදී මට මෙන්න මෙහෙම ප්‍රායෝගික දේවල් මම දැකලා තියෙන නිසා ඔය දත් අතර රැඳී තිබෙන දේ ඉවත් කරන්න අපි gedara තියෙන සමහර දේවල් පාවිච්චි කරනවා. කම්බි කෑලි කූරු අතට අහුවෙන්නේ මොකද්ද? ඕවා පාවිච්චි කරනවා අපි. ඔය ඇත්තටම ඒ රැඳිලා තියෙනවා නම් මේක ඉවත් කිරීම වැදගත්. හැබැයි ඒ සඳහා අපි පාවිච්චි කිරීම මගින් අපේ විදුරු මස තුවාල වෙනවා නම් ඒකට ආසාදනයක් වෙනවා නම් අපි සාමාන්‍ය අපි දන්නවා ටූත් පික් පාවිච්චි කිරීමක් සිදු වෙනවා. එහෙම අපි හදපු ටූත් පික් එක පාවිච්චි කරනවා නම් ඒක වැරදක් නෑ. හැබැයි නමුත් තුවාල වෙන්නේ නැතුව පරිස්සමට මේක සිදු කරන්න ඕන දෙයක්. ඇත්තටම ටූත් පික් එකට වඩා පුළුවන් අපිට මේ ඉන්ටර්ඩෙන්ටල් බ්‍රෂ් එකක් පාවිච්චි කරන එක වඩාත් වැදගත්. එහෙම නැත්නම් අර 60 කටු වගේ ඒවා පාවිච්චි නොකර අපිට පුළුවන් නම් ටූත් පික් එකක් පාවිච්චි කරන එක ඒක යෝග්‍යයි. අපිට තිබෙන රූප රාමුවකේ සම්බන්ධයෙන් ඔබතුමාගේ පැහැදිලි කිරීමටත් එක්ක. ඔව් ඇත්තටම දත් සුද්ධ කිරීම ගැන අපි රූප රාමුවකට ගිහින් කතා කරොත් අපිට මේක රූප රාමුවට යන්න පුළුවන් නම් දත් මදින එක ගැන තමයි අපි මේක විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ රූප රාමුව අපි කොහොමද දත් මදින්නේ කියන එක. ඇත්තටම දන්තාලේපයක් අවශ්‍ය දත් මදින්න ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක්. මේක ගන්න ඕනේ ලොකු ප්‍රමාණයක් නෙමෙයි. වැඩි හිටියෙකුට නම් කඩලයට ඒක ප්‍රමාණයක්. පොඩි කෙනෙකුට ඊට වඩා අඩු ප්‍රමාණයක් ඒ විදිහට. දත් මදිද්දී දත විතරක් නෙමෙයි අපි විදුරු මසක් මැදෙන්න ඕනේ. මෙහිදී අපිට දකින්න ඇති අංශක 45ක්. ඒ කියන්නේ ඇත්තටම අපිට හරියටම අංශක 45ක් විය යුතු නෑ. නමුත් අපිට පුළුවන් නම් අපේ උඩුහනුවේ දත් මදිද්දී විදුරු මහ පැත්තට ඇල කරන්න. ඒ වගේ ආනතියක. ඒතර විදුරු මහ ඇතුලේ තියෙන රැඳිලා තියෙන දතත් එක්ක විස බීජ ටික කැම ටික අයින් වෙනවා. ඉතින් අපි දත් මදින්න ගත්තාම අපිට පුරුදු වෙනවා නම් එක කෙරවලකින් නම් අනිත් කෙරවල මදින්න. ඒතර අපිට මගේ හැරෙන එක අඩු වෙනවා. එක ඇතුල් පැත්ත මදින්න, එළිය පැත්ත මදින්න. ඒ වගේම අපිට ගොඩක් වෙලාවට අපි දත් මැදුණා කිව්වට අපේ ඉදිරිපස දත්වල ඇතුල් පැත්ත මැදෙන එක අඩු වෙනවා අපි ඇති. මේක මදිද්දී අපි සමහරට අපි හොරිසොන්ටල් හරස් අතර අනිත් දත් මැද්දට මේ දත් මදින්නවා අපිට මේ රූප රාමු වලින් පෙන්නනා වගේ කෙලින් අතර මදින්න සිදු වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ අපිට දත් මැදීමෙත් මේ හැමදේම මදින්නවා. ඒ වගේ මේ රූප රාමු වල ඔබ දකින්නේ සමහර දත් අතර ඉඩ තියෙනවා. ඒ ඉඩ තියෙන එක අපි අර කිව්වා වගේ පොඩි ඉන්ටර්ඩෙන්ටල් බ්‍රෂ් එකක් එහෙම නැත්නම් ෆ්ලොස් භාවිතයෙන් අපිට පිරිසිදු කරගන්න
පුළුවන්. දත් බුරුසුවේ කෙඳිවල ස්වභාවයත් මේ කෙඳි ස්වභාවය පිළිබඳව අපිට එක එක උපදෙස් ලැබෙනවා. ඔබතුමා හරි උපදෙස් අපිට දෙයි. ඇත්තටම දත් බුරුසුවක් ගත්තාම අපිට මේකේ තියෙන අපි එක එක ට්‍රේඩ් නේම්ස් තියෙනවා. එක එක වර්ග මම වර්ග ගැන කියන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අපිට අපි කියමු A B C කියලා තියෙන අපිට A වුණත් කමන්නේ B වුණත් C ද කියන එක. ඒකේ වඩාත් වැදගත් වෙන්නේ මේකේ බුරුසුවල කෙලින් තියෙනවා. ඔව් ඒ වගේ බුරුසුවේ එළියෙන් ගහලා තියෙන මේක soft medium hard කියලා. කෙන්දි සුමට මධ්‍යම ප්‍රමාණය සහ දෘಢ හයිය වැඩි. දැන් මේක ඇත්තටම අපි හිතමු අවුරුදු 40න් පස්සේ වගේ කෙනෙකුට නම් හાર્ඩ් බ්‍රෂ් එකක් වැඩි සුදුසු වෙන්නේ නැහැ. මොකද අපි මේ දිගටම දත් මැදලා ගොඩක් වෙලාට මේ අපේ දතේ එළියෙන් තියෙන එනමලේ සමහර ස්ථානවල මිලිමීටරයක් මිලිමීටර 2.5ක් විතර තියෙන්නේ. මේක මේ විදිහින් ගෙවිලා ඔබට සංවේදිතා ඇති වෙලා තියෙන්නේ. ඉතින් දත් දිරා යන අපි ප්‍රධාන වශයෙන් මම චුට්ටක් දත් දිරන එක ගැන කතා කරොත් ප්‍රධාන වශයෙන් අවස්ථා තුනක් තියෙනවා. කැම රැඳිලා බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා ඇසිඩ් නිසා දත දිරා යෑම. ඒ වගේම අපි දතින් දත ඇතිල්ලීම නිසා අපි ඇට්‍රීෂන් කරන එහෙම වෙන එක වෙන්න පුළුවන්. ඒ වගේම හයියෙන් මැදිලා දත් වැඩිපුර මදින හින්දා ඔබ දැකලා ඇති ඔබේ නියපොත්තෙන් බැලුවොත් දතේ විදුරුම ළඟ දාරයක් වගේ තියෙනවා. අපි කියන මේකට ඇබ්‍රේෂන් කියලා. දැන් මේ හાર્ඩ් බ්‍රෂ් එකක් පාවිච්චි කරොත් මේක ගෙවෙන්න තියෙන chance එක කියන ඉඩකඩ ගොඩක් වැඩි. ඉතින් ඇත්තටම වැඩි හිටියෙකුට අවුරුදු 40 විතර පසු වැඩියෙන් සුදුසුයි මීඩියම්. එහෙම නැත්නම් මේ දැන්ටමත් ඔබට දන්ත සංවේදිතාව තියෙනවා නම් ඇත්තටම සුමට එකක් soft brush එකක් පාවිච්චි කරන එක හොඳයි. ඒ වගේම ඔබ කීවා වගේම කොයි කාලෙද බුරුසුවක අපි මාරු කරන්න ඕනේ කොයි කාලෙද කියලා හිතුවොත් බුරුසුවේ කෙඳි අපි මිට පැත්තෙන් බලද්දී අපිට කෙඳි පේනවනේ. ඒ කියන්නේ අපි දත් බුරුසුව ඉවත් කරන්න අපිට කාලේ ඇවිල්ලා. ඒ දත් බුරුසුව වෙන දෙයකට පාවිච්චි කරලා කමක් නැහැ. දත් මදින්න පාවිච්චි කරන්න එපා. විසි කරන්න අකමැති නම් වෙන දෙයකට පාවිච්චි කරන්න. ඒ වගේම මේ ඔබතුමාත් එක්ක කලින් අපි කතා කරද්දී ඔය විකලාංග ප්‍රතිකාර වගේ දේවල් වලට යන්න අත්‍යවශ්‍යම නැහැ කියලා කිව්වා. හැබැයි මේ වෙනකොට ඒ වගේ ප්‍රතිකාරයකට භාජනය වෙලා ඉන්නා කෙනෙකු නම් උන්ට අපි යමක් කියන්න ඕන. දන්ත විකලාංග ප්‍රතිකාර ගැන අපි කතා කරොත් දැන් මේකේ දන්ත විකලාංග ප්‍රතිකාරවල වැඩි ප්‍රමාණයක් අපි රූපය පිළිබඳ අපි දන්ත විකලාංග ප්‍රතිකාර කරන්නේ නම් අපිට කතාව ඒ ප්‍රශ්නයක් තියෙනවනේ. අපිට හපන්න පුළුවන් ෆන්ක්ෂනල් ගැටලුවක් තියෙනවනේ. හැබැයි ගොඩක් වෙලාවට අපි 80ක් 90ක් ප්‍රමාණ සමහරට ඊටත් වැඩි ප්‍රතිශතයක් අපි දන්ත විකලාංග ප්‍රතිකාර සඳහා පැමිණෙන්නේ රූපලාවන්‍ය අපේ පෙනුම වැඩි කර ගැනීමට. අනිත් එක දන්ත විකලාංග ප්‍රතිකාර කියන එක මේක දවසකින් දෙකකින් පැය ගානකින් සිදුවන ප්‍රතිකාරයක් නෙමෙයි. මේ සඳහා බොහෝ විට අවුරුදු 2ක් 3ක් සමහරට ඊටත් වැඩි අවුරුදු 4ක් වගේ කාලයක් ගත වෙන ප්‍රතිකාරයක්. ඉතින් මේ වගේ අවස්ථාවක මේ සඳහා මුලින්ම පැමිණීම නම් අත්‍යවශ්‍ය නැහැ. අපිට ටික කාලයක් ඉන්න පුළුවන්. කල් ගියා කියලා අපිට ප්‍රතිකාර කරන්න බැරි වෙන්නේ නැහැ. ඒ හින්දා දන්ත විකලාංග ප්‍රතිකාර සඳහා හදිස්සිය පැමිණීම අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ඔබ කිව්වා වගේ දන්ත ප්‍රතිකාර දැනට ලබා ගන්න ඕන. අපි විකලාංග ප්‍රතිකාර ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් ක්‍රම 3ක් ගැන කියනවා. removable appliance කියලා තියෙනවා, functional කියලා තියෙනවා. ෆික්ස් ඇප්ලයන්ස් ෆික්ස් කියන්නේ අපි ඇත්තටම දතෙන් දතට අලවලා තියෙන අපිට රූප මේ පෙන්නුවොත් ඇති මේ වගේ දතට අල්ලලා තියෙන බ්‍රේසස් වලින් කරන ප්‍රතිකාරයක්. එහෙම නැත්නම් ගලවන්න දාන්න පුළුවන් එකක්. මේ කුමන අවස්ථාවේ වුණත් මේ වගේ අපි හිතමු දැන් විකලාංග ප්‍රතිකාරය කරන්නේ මේ විදිහට ෆික්ස් ඇප්ලයන්ස් එකක ඉන්න. මේ පුද්ගලයාට ඇත්තටම වෛද්‍ය උපදෙස් දීලා තියෙනවා අපි කොහොමද මේක රැකගත යුත්තේ කියලා. අපි අතින් මේක කැඩුනොත් ගැලවිලා ගියොත් අපට අමතර වාරයක් සමහරට ප්‍රතිකාර සඳහා පැමිණෙන්න සිදු වෙනවා. ඉතින් එහෙම පැමිණෙන එක සුදුසු දෙයක් නෙමෙයි. ඉතින් එහෙමනම් කොහොමද අපි හයිය දේවල් හපන්න එපා කියලා තියෙනවා. අපි අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි අඹ ගෙඩියක් කනවා. මේක උලා කන්න හොඳ නැහැ. අපි අඹ ගෙඩිය කපලා දියුල් ගෙඩියක් කනවන හැන්දෙන් අපි බඩ ඉරිඟු වගේ දෙයක් ගන්නවනේ. ඒ අපි බීජ ටික ගලවලා ඇට ටික ගලවලා අපිට කන්න පුළුවන්. ඒ වගේ අපි පරිස්සම් විය යුතුයි මේ අලවත් තියෙන බ්‍රේසස් ගැලවෙන්නේ නැති වෙන්න. මෙහෙම ගැලවුණොත් සමහරට අපේ ප්‍රතිකාර වෙනස් වෙන්න පුළුවන්. ඒ තුවාල වෙන්න පුළුවන්. අපිට වෛද්‍යවරයා වෙත යොමු වන්න සිදු වෙනවා. හින්දා අනිවාර්යෙන් අපි හිතුවොත් දන්ත විකලාංග ප්‍රතිකාර මේ සඳහා අලුතෙන් පටන් ගන්න එක අත්‍යවශ්‍ය නැහැ. මේ වගේ අපහසුයක් වෙලා තියෙනවා නම් එන්න වෙනවා. හැබැයි ඔබ දන්නවා මේ විදිහින් දන්ත වෛද්‍යවරයා ඔබත් සමග මම කිව්වා මේක දවස් දෙකේ ප්‍රතිකාරයක් නෙමෙයි වසර 2-3ක් යන ප්‍රතිකාරයක්. ඒතර ඔබ මේ වෛද්‍යවරයාව දන්නවනම් ඔබට පුළුවන් මේ සඳහා පැමිණිය යුත්තේ කොයි වගේ වටද
තව ටිකක් කල් ගියාට කමන්නේ නැද්ද? එහෙම නැත්නම් ඔබ දන්ත වෛද්‍යයාගේ දුරකථන අංකය මොකක් හරි දාන්න ඕන ඔබට පැමිණිය ගැන උපදෙස් ලබා ගන්න පුළුවන්. එහෙනම් හදිස්සියේ මේ සඳහා පැමිණීම අත්‍යවශ්‍ය නැහැ. ඒ වගේම දැන් මේ ගැන කතා කරොත් ගොඩක් වෙලාවට අපි ළඟට එනවා අම්මලා මේ කාලේ අර කිව්වා වගේ ගෙදර ඉන්න හින්දා පුතාගේ දත් ටික හදා ගන්න ඕනද කියන එක. ඇත්තටම විශේෂඥ දන්ත විකලාංග වෛද්‍යවරියක් ළඟට දරුවෙක් යන එක ගැන අපි කතා කරොත් විශේෂයෙන් දෙසරයක් අපි වයස දෙකක් කියනවා. මුලින්ම කිරිදත් වැටලා ස්ථිරදත් එන කාලෙදී. ඒ කියන්නේ අවුරුදු 7-8 කාලෙදී. ඒකදී අපි සාමාන්‍ය විදිහ තමයි උඩ ඇඳ දත් ඉස්සරහෙන් තියෙන විදිහට පිහිටන එක. යට හනුවේ ඇතුළතින් තියෙන එක. මේක වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ යටි හනුවේ දත් ඉදිරියෙන් තියෙනවා. අපි කියන ක්‍රොස් බයිට් එකක්. මේ වගේ අවස්ථා අපි අවුරුදු 7-8 දී සකස් කරනවා. ඉන් පසු අපි ප්‍රතිකාර පටන් ගන්න ඕනේ අවුරුදු 13ක් 14ක් ගියාට පස්සේ. ඉතින් අවුරුදු 8 9 10 කාලෙදී දැන් පටන් ගන්න පුළුවන්ද කියලා අහන්න එන්න මේක සුදුසු අවස්ථාවක් නෙමෙයි. ඒ වගේම විකලාංග ප්‍රතිකාර කරන්න පටන් ගන්නේ සම්පූර්ණ කිරිදත් ටික වැටුණාට පස්සේ. අපේ කිරිදත් තියෙනවා 20. උඩ හනුවේ 10ක් යටි හනුවේ 10ක්. ඒතර එක පැත්තට ගත්තොත් 5ක් වෙනකන් දත් තියෙනවා. අපිට චාරක දත හක්කේ දත් වැටෙන්නේ නැහැ කියලා අපේ අම්මලා කියනවා. මගේ වැටුන්නේ නැහැ කියලා අම්මලා තාත්තලා කියන හැබැයි අපි හැමෝගෙම මේ කිරිදත් 20ම වැටිලා තමයි එන්නේ. අපිට මේක අර කාලේ අවුරුදු 13 විතර වෙනකම් මේක සිදු වෙන හින්දා අපිට මුල් කාලේ අවුරුදු 7 8 9 කාලේදී අපි ඔක දත වැටෙන එක මතකයි. හැබැයි අපිට අර චාරක දත් කිරිදත් වල චාරක දතක් වැටෙන එක අපිට ගොඩක් වෙලාට අමතක කරලා. හින්දා ප්‍රතිකාර සඳහා හදිස්සියේ පැමිණිය යුතු නෑ. තමන් ප්‍රතිකාර ලබනවා නම් ඒක පුළුවන් තරම් පරිස්සමට ඒ සඳහා විශේෂයෙන් මේ කාලේ අපි එන 3 සැරයක් මදින්න පුළුවන් ඒත් හොඳයි. මේක කියන්නේ දත වටේ දතේ යම් දෙයක් අලවලා තියෙන හින්දා මේක රැඳෙන ප්‍රමාණය වැඩි හින්දා හොඳට මේක පිරිසුදු කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. ඒ වගේම අපි තුමා කිව්වා වගේ මේ රෝහලකට යන්න සිද්ධ වෙන අවස්ථාවන් නවම කරගන්නට වෙනවා. වැටීම්, තැලීම් සමහරලාට අපි අපේක්ෂාකාරීව ගෙදරදොර වැඩ කටයුතු කරද්දී යම් හානියක් සිද්ධ වුණොත් අනිවාර්යෙන් වෛද්‍යවරයා ළඟට යන්නම සිද්ධ වෙනවා. ඉතින් ඒ වගකීම ඔබ අත තියෙනවා කියලා අපි මතක් කරන්න ඕනේ. අපිට විරාමයකට යන්නත් තියෙන නමුත් ඊට කලින් තව එකක් අපි අර කලින් කියප එක දන්ත වෛද්‍ය ප්‍රතිකාරයන් සඳහා පැමිණෙනවා නම් අපිට පුළුවන් නම් මේක වෙන් කරගත්ත වෙලාවකදී එන්න. අපට අපොයින්ට්මන්ට් එකක් දාගන්න පුළුවන් නම් මේක වඩාත් වැදගත් වෙනවා. මොකද සෙනඟ වැඩි වෙලාවක පැමිණීමෙන් ඔබේ කාලේ විඩංගු වෙනවා. ඒ වගේම අර අපර සමහර සමාජ දුරස්ථභාවය තියාගන්න අපහසු වෙනවා. ඉතින් අපට පුළුවන් හැම විටම වෙන් කරවාගත් වෙලාවල් වල ප්‍රතිකාර සඳහා පැමිණීම මේ කාල සීමාවේ වඩාත් වැදගත් වෙනවා. එහෙනම් පුළුවන් හැම විටම ඒ සඳහා අනුගත වීම අපට කොරෝනා රෝගය වළක්වා ගැනීමට හේතුවක් වෙනවා. ඒක තමයි වෛද්‍යවරුන්ගේ යුතුකම් සහ වගකීම. හැකි පමණින් ඔබව දැනුවත් කරලා ඥානනය කරලා ඔබට අවශ්‍ය දේ සිදු කර දීමට එතුමන්ලා ක්‍රමවේද සකසමින් සිටිනවා කියලා මතක් කරන්න ඕනේ. මේ විරාමය ලබා ගත්තට පස්සේ අපිට තව විශේෂ එක මාතෘකාවක් කතා කරන්නට කොවිඩ් වසංගතය නැතිනම් අභියෝගයේ අතර ඔබේ මුඛ සෞඛ්‍ය පිළිබඳවයි අද අපේ මාතෘකාව සහ අපේ සාකච්ඡාව. අවසාන විනාඩි කිහිපය ඇතුළත උනත් ඔබතුමාට එක කාරණාවක් අහන්න ඕනේ. මේ කිරිදත් 20යි ඊට පස්සේ අපිට ලැබෙන ස්ථිර දත් ඕයිනුත් මේ ඥාන දත කියන්නේ අකේ කොනේම දත මේ දත පැමිණීම සහ නොපැමිණීම අතර ප්‍රශ්න තියෙනවා. දැන් එහෙම අවස්ථාවක් හදිසියෙ උද්ගත වුණොත් ඔව් ඇත්තටම මේ තුන්වෙනි චාරක දත මේක මුඛ කුහරට පැමිණෙන සාමාන්‍ය අවුරුදු 17ට පස්සේ වගේ සමහර මේක 17 24 වගේ කාලෙදී ගොඩක් වෙලාවට පැමිණෙනවා. සමහරගේ මේක එන එක මීට වඩා ප්‍රමාද වෙනවා. විශේෂයෙන් ප්‍රමාද වෙන්න හේතු තමයි එක්ක යාබත දතට හේතු වෙලා හිර වෙලා එහෙම නැත්නම් අස්තියට හිර වෙලා මේක සමහරට අවුරුදු 40 විතර වෙනකන් කල් යන අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ දත එන කාලෙදී මෙතනින් මේ දත ඇදට එනවා නම් වේදනාකාරී අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපට දත ගලවන්න සිදු වෙනවා. මේක සාමාන්‍ය දතක් ගලවනට වඩා ටිකක් වෙලා යන ක්‍රියාවක්. අපි මේ පොඩි සත්කමක් කළ යුතු. සමහරට අපිට මේක හිරිවට්ටලා විතරක් කරන්න බැරි වෙන්න පුළුවන්. සමහරට සිහි නැති කරලා කරන්න ප්‍රතිකාරයක් වෙන්න පුළුවන්. මේ වගේ එකක් පැය භාගයක් විතර ආදහස්වා සමහරට ඊටත් වැඩි පැයක් විතර යන කාලයක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රතිකාර මේ කාලේ කරන්න ගියොත් සමහරට ප්‍රෝහලකින් අපිට රැඩ් පරීක්ෂණයක් කරලා මොහොත කොවිඩ් ආසාදනය නැති කෙනෙක් කියන එක තහවුරු කරගෙන ඉන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රතිකාරයක් ගත්තොත් අපි කලින් කිය වගේ දත් සුද්ධ කරද්දී පුරවද්දී බිඳිති ඇතිවීමක් වෙනවා. මේකෙත් අපි ඩ්‍රිල් පාවිච්චි කරන අර අස්තිය සිදුරු කරගන්න අපිට හිර වෙලා තියෙන දත ගලවන්න.
එතකොට මේ දේ සිදු වෙන්න පුළුවන්. අපිට මේ රූප රාමුවකට යන්න පුළුවන් නම් මේ චාරකරතක් ගලවන රූප රාමුවකට ගියොත් මේකෙදී ඔබ දකිනවා ටිකක් වෙලා යන ප්‍රතිකාරයක්. අපි මේ පොඩි වෙලාවක් විතරක් ගමු. මේකෙදී අපි මුලින්ම සත්කමකින් විදුරු මහ ඉවත් කරගෙන ඉන්නවා. ඊට පස්සේ දත මේක ඇදට තියෙනක ඔබට පේනවා ඇති මේ 7 වෙනි දත පැත්තට හිර වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේක ඉවත් කිරීමේදී අපිට සිදු වෙනවා අර මං කිව්වාගේ ඩ්‍රිල් එකක් වගේ පොඩි උපකරණ. මේක විශාල උපකරණ නෙමෙයි, බය විය යුතු නැහැ. මේෙහිදී මේ විඳිති සෑදීම සිදුවීමට පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රතිකාරයක් කරන එකත් මේ කාලේ අත්‍යවශ්‍ය හදිසි නෙමෙයි. අපිට පුළුවන් නම් අපි මේ කාලේ අපි කියන A3ක් කියලා. ඒ කියන්නේ ඇඩ්වයිස් උපදෙස් හොඳට පිරිසුදු කරලා එතන තියාගන්න. ඊට අමතරව ඇනල්ජෙසික් වේදනානාශක, ඊළඟට ඇන්ටිබයොටික්ස්, මේ කියන්නේ උපදෙස් ප්‍රතිජීවක සහ වේදනානාශක වලින් පුළුවන් නම් මේ ටිකක් කල් දාගන්න. මේ වගේ ප්‍රතිකාරයක් හදිස්සිය මේ කාලේ වෙලාව තියෙනවා කියලා පැමිණීම එතරම් යෝග්‍ය නැහැ. ටිකක් කල් දැමීම තමයි වඩාත් සුදුසු. තව එක මාතෘකාවක් තිබෙනවා. දැන් අපි ඔබතුමා මෙතෙක් වෙලා අපිට කතා කරේ, පැහැදිලි කරේ COVID-19 මේ වෛරසයේ අභියෝගයෙන් මිදීම සඳහා මෙය නොවැළඳීමට අප කළ යුතු දේවල් මොනවාද කියලා. නමුත් මේ රෝගය වැළඳිලා සුව වූවන් අප දන්නවා. දින 14ක නිරෝධායන කාලයෙන් පස්සේ තමන්ට රෝගය වැළඳිද නැද්ද කියලා හරියටම දැනගත්තා ඉන්නවා. මේ අය පිළිබඳව අපි විශේෂයෙන් කතා කළොත් ඔබතුමාගේ උපදෙස් කුමක්ද? ඔව්. ඇත්තටම සුව වෙලා අපි නියමිත කාලේ ගත වුණාට පස්සේ මේ කට්ටියක සාමාන්‍ය පුද්ගල විදිහට අපට ප්‍රතිකාර කරන්න පුළුවන්. සාමාන්‍ය දුරස්ථභාවය තබා ගත යුතු ඒ විදිහට පැමිණිය යුතුයි. නමුත් රෝගී අවස්ථාවක නම් රෝගී අවස්ථාවේ වුණත් රෝගියාට ප්‍රශ්නයක් තියෙනවා, දන්ත සෞඛ්‍ය පිළිබඳ ගැටලුවක් තියෙනවා, වේදනාකාරී නම් අපිට මේක මේ රෝගය හැදිලා තියෙන කියලා ඒකට වේදනාව ප්‍රතිකාර නොකර ඉන්න බෑ. ඉතින් මේ අවස්ථාවේ අපි ප්‍රතිකාර කළ යුතුයි. අපි හිතුවොත් අපි බොහෝ විට කෙනෙක් දන්නවා IDH රෝහලෙත් දන්ත ශල්‍ය වෛද්‍යවරු ඉන්නවා. දැන් මේ රෝගී අවස්ථාවක වේදනාවක් තිබ්බොත් මේකෙදි විශේෂයෙන්ම දන්ත ශල්‍ය වෛද්‍යවරු මේ දන්ත ශල්‍යාගාරය තුළට මේ ලෙඩ්ඩු ගෙන්නා ගැනීම මදක් අපි සිදු කරන්න යන්නේ නැහැ. මොකද එතකොට ඒක රෝගියා මගින් පැතිරෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ අවස්ථාවේ දන්ත ශල්‍ය වෛද්‍යවරු රෝගියා ඉන්න තැනට ගිහිල්ලා එතන අපිට පුළුවන් නම් වේදනානාශකකින් අඩු කරගන්න. එහෙම නැත්නම් සමහර සරල දෙයකින් අපි කියන සැරව ගෙඩියක් තියෙන එක අපිට එතන කරන්න පුළුවන්. ඒ දන්ත වෛද්‍ය පුටුවක් නොතිබ්බත් අපිට කරන්න පුළුවන් දෙයක් නම් සමහරට සාමාන්‍ය සරල දත් ගැලවීමක් වගේ දෙයක් නම් අපිට පුළුවන් නම් එතන කරන්න. ඒ වගේ ප්‍රතිකාර ක්‍රම අපිට එතන කරන්න පුළුවන්. ඒවා අපිට කරන්න පුළුවන්. එතකොට දන්ත වෛද්‍යවරයා තමයි මේකෙන් විශේෂයෙන්ම අපි කියන PP එක ඇඳගෙන අර ගවුම ග්ලව්ස් සමහරට ග්ලව්ස් දෙකක් දාගෙන මුඛ ආවරණ පැළඳගෙන ගෝගල්ස් පැළඳගෙන ෆේස් ෂීල්ඩ් එකක් දාගෙන තමන් ආරක්ෂා වෙලා රෝගියාට දෙන්න පුළුවන් වේදනාවෙන් තොර කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්. හැබැයි මෙහිදී විශේෂයෙන්ම අපි බලන්නේ මේ වේදනාව ඉවත් කරලා දෙන එක සහ ටික කාලයකට මේක කල් දාගන්න පුළුවන්ද කියලා බලන එක. හැබැයි අපිට ඒ රෝගීන්ටත් ප්‍රතිකාර කරන්න සිදු වුණොත් අනිවාර්යෙන් කර යුතුයි. එතකොට වෛද්‍යවරයා අනිවාර්යෙන් අර ආරක්ෂක ක්‍රම අනුගමනය කළ යුතුම වෙනවා. ඔබතුමාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ. මොකද වෛද්‍යවරයෙකුගේ නිසි කාර්යභාරය තමයි ඔබතුමා ඉෂ්ට කළේ. රෝගීන් විශාල ප්‍රමාණයක් පැමිණ ප්‍රතිකාර කරමින් මේ කාලයේ මා කෙසේ හෝ යුතුයකම ඉෂ්ට කරා කියනවාට වැඩිය පැමිණීමට අවශ්‍ය සහ අවශ්‍ය නොවන තත්ත්වයන් ඔබ තේරුම් ගත යුතුයි කියලා තමයි තාම පැහැදිලිව අපව ඥානනය කළ. අපේ ස්තුතිය ප්‍රණාමය මහව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දන්ත ශල්‍ය වෛද්‍ය තිවංක සමරකෝන් මැතිතුමනි, ඔබතුමන්ට මේ තත්ත්වය ඉතාම ඉක්මනින් පහව ගොස් නැවත වතාවක් මුළු රට ලෝකේ යථාවත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඔබතුමාට නැවත වතාවක් ස්තුතියි. අයිබෝන්.